ආයුබෝවන් ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම ඔයාලගේ මේ ආයුබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. ඔයාලගේ වෙලාව චුට්ටක් වෙනස් කරා මේ කියප එක පොඩ්ඩක් අක්ෂර වෙනස් නිසා ගැටලුවක් නැහැ. විනාඩි 30ක් පොඩ්ඩක් මේ අපස්සට ගත්ත ලබන සතියේ මම චුට්ටක් මේ ඊට කලින් 4යි කාලට විතර පටන් ගන්නම්. කොහොමත් අපි පටන් ගන්නකොට තා විනාඩි 5ක් 10ක් වෙනස් වෙන නිසා 4යි කාලට පටන් ගන්නම්. 4යි කාල 6යි කාල වගේ කරමු ළමයි. හරිද? එතකොට කාටවත් ගැටලුවක් වෙන එකක් නැහැ. ඇහෙන්නේ නැහැ පුතේ. මම පහමාරට අයින් වෙනවා. පහමාරට මෙහෙම ඔයාලගේ පන්ති තියෙන ඒවා චුට්ටක් වෙනස් කරගන්න පුතේ. අපේ පන්තියේ තියෙන ටයිම් එක හැමෝම දන්නවනේ. ඉතින් කවුරුත් එක උඩ පන්ති දාගන්න ඔයාලට අපරාධනේ. ඒක නිසා මේ ටයිම් එක වෙන් කරගන්න. අදට මොකක් හරි ගැටලුවක් තියෙන දරුවෙක් ඉන්නවනම් අදට විතරක් පන්තියෙන් මේ අයින් වෙන්න. ඒක ගැටලුවක් නෑ. හැමදාම මේ වුණාට ඒ වැඩේ කරන්න එපා. අඩු ගානේ රෙකෝඩින් එක හරි චුට්ටක් බලලා අඩුපාඩු හදාගන්න. හරි නේද? නැත්තම් මේ ඔයාලට ඒක පාඩුවක් වෙනවනේ පැය භාගයක්. දැන් අද පහමාරට අයින් වෙනවයි කියන්නේ ලොකු වෙලාවක් අපතේ යනවා. මොකද භාග්‍ය පහමාරට අයින් වෙන්නේ? දහම් පාසල් තියෙනවා කිව්වම අද ඔන්ලයින් දහම් පාසලුත් යනවා. ඒකත් නරක නෑ හැබැයි. හරි. දහම් පාසල් ඉතින් උදේ ගිහිල්ලා අතු ගාලා ඒවත් කරන්න ඕනේ. ඉතින් ඔන්ලයින් දේවත් කරන්නේ. හරිද? දැන් මේ එක්කෝ දහම් පාසල තියෙන වෙලාවට හාමුදුරන්ට කියන්න දෙයියනේ කියලා ඉරිද උදේ දාන්න කියලා අපේ පන්තියේ තියෙයි කියලා කියන්න හාමුදුරන්ට මේ ඊළඟ දවසේ වෙනස් කරගන්න පුතේ. නැත්තම් ඔයාලට පාඩුවක් වෙයි. මට වෙනස් කරගන්න විදියකුත් නෑ. ඔයාලට මතකයි මේක වෙනස් කරන්න ගිහිල්ලත් සෑහෙන්න කාලයක් ගත වුණානේ අපිට මේක වෙනස් කරගන්න. ඉතින් පොඩ්ඩක් හාමුදුරන්ට කියන්නේ. තව කවුරු හරි හිටිය මොකක් හරි දහම් පාසල ප්‍රශ්නයක් තියෙන හරි. දහම් පාසල යන්න ඒක හොඳයි. හැබැයි මේ වෙලාවේ නෙවෙයි උදේ වරුවේ වෙන් කරගන්න. හරි. අපි ගිය සතියේ තල රූප පාඩම කරා. මතක ඇති. හැබැයි තල රූප තේරම කරේ නෑ පුතාලා. කීපයක් ඉතුරු වුණා. කීපයක් ඉතුරු වුණා. අපි අද ඒකේ ඉතුරු ටික කරලා පාඩම අවසන් කරගමු. ටියුට් එකක් කරාද? ඕ කරා. හරි. අරගන්න කරා. ටියුට් එක මේ දැන් ප්‍රශ්නේ සර් 12 දෙකක් සර් මම අලුතෙන් පන්තියට ආවේ. කවුද අලුතෙන් ආවේ? නම කියන්නකෝ පුතේ කවුද? ඉෂානි. අහුන්නේ පුතේ නම? ඉෂානි. ඉෂානි. ඉෂානි කලින් හිටියා වගේ මතකයි ඒ වුණාට මට. කලින්ම හිටියද? පන්තියක් වැටිලා එන්න බැරි වුණා. LK ඉෂානිද? ආයිකේ. right. ගැටලුවක් නැහැ. මට මතකයි ඉෂානි කලින් හිටියා වගේ. ඒකයි මට එච්චර මේ සර් මම සර්ට සාලිගේ උසේ අද මට ටියුට් එකක් හම්බුන්නේ නැහනේ. චෂිනි චාතුර්යා. කොහාට ගෙව්වේ? බැංකුවට යශෝදාන් කියන. right. බැංකුවට දාලා තිබුණේ. හරි. චුට්ටක් මේ ටියුට් එක WhatsApp කරන්නම්. චුට්ටක් මේ මතක් කරන්න මම දැක්කා ටියුට් එක මේ WhatsApp කරන්නම්. මම අද පන්ති ඉවර වෙලා ඔයාලට ටියුට් එක දාන්න. කිසි ගැටලුවක් නැහැ. ඒ ගැන ටියුට් ගන්න පුළුවන් අය ළඟපාත අයට ගන්න පුළුවන් අය ඉන්නෝ. ඒ අය එහෙම කරගන්න. නැති අයට ටියුට් එක අර විදියට WhatsApp කරලා දෙන්නම්. හරි. ගිය සතියේ ඉගෙනගත්තු තල රූප අපි චුට්ටක් මතක් කරගමු. ළමයි කියන්න ගිය සතියේ ඕගොල්ලෝ ඉගෙනගත්ත තල රූප. චතුරස්‍ර වර්ග ඉගෙනගත්ත පළවෙනියට ඉගෙනගත්තේ මොකක්ද? ඔන්න දැන් පොඩ්ඩක් බලලා හරි කමන්නේ මතක් කරගමු. ත්‍රිපීසියම. මේ සතියේ ඉගෙනගත්ත චතුරස්‍රයක් ඒකට කියනවා ත්‍රපීසියම කියලා. ත්‍රපීසියම. ත්‍රිපීසියම. සමාන්තර ආශ්‍රය.
සමාන්තරාශ්‍රය සමාන්තරාශ්‍රය තව රොම්බසේ ගිය සතියේ කියලා දුන්නද පුතාලා ගිය සතියේ කියලා දුන්නේ නැහැ කියලා දුන්නේ මම ගිය සතියේ හිටපු නැති අයට ඔන්නෝක පොඩ්ඩක් පෙන්නන්නම් හිටපු නැති අය බලන්න මෙන්න මේ වගේ වට කියනවා අපි ට්‍රපීසියම් කියලා ඔය දෙන්නේ හිටපු නැති දරුවන්ට ඕකට කියනවා ට්‍රපීසියම කියලා බලන්න ට්‍රපීසියමක් අඳින විදිය චූටි මතක් කිරීමක් කරන්නේ චතුරස්‍ර වර්ගීකරණයේ යටතේ ওই ටික තියෙන්නේ හරිද ඒ ට්‍රපීසියම හැදෙන්නේ මෙන්න මෙහෙමයි ඔය හිටියේ නෑ කිව්වනේ දරුවෝ කීප දෙනෙක් කිසියම් චතුරස්‍රයක අපි චතුරස්‍රයක් කියන පාද හතරක් කියන එකකට ඒ චතුරස්‍රයේ පාද දෙකක් සම පරතර වලින් ගිහිල්ලා පරතර සමාන වෙලා ඉතිරි පාද දෙක මේ විදියට සම්බන්ධ වුණොත් මේවට කියන ට්‍රපීසියම් කියලා. මොන චූටි මතක් කිරීමක් කරන්නේ. හරිද? ඔකට ට්‍රපීසියම කියලා කියන පොඩි මතක තිබීමක් කරගන්න පුතේ අභ්‍යාස කරගන්න එතකොට හරි. ඊළඟට අපි ඉගෙනුවා සමාන්තරාශ්‍රය කියලා එකක්. මේ තියෙන්නේ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයේ මේ මෙහෙම පාද අතර පරතර සමාන වෙනවා. ඉතිරි පාද දෙකත් මේ මෙහෙම පරතර සමානව යනවා. හැඩේ චුට්ටක් මතක තියාගන්න. මෙන්න මේ જાතියට කිව්ව මොකද්ද? සමාන්තරාශ්‍ර කියලා. ඒක මේ වදින්නත් පුළුවන්. ඕනනම් ඔකට කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. ස්ක්‍රීන් එකේ ඉරියන්දිනෝ රයිට් එක්කෙනෙක් අඳිනෝනේ මට පේනවා. අයින් කරගන්න. හරි. මෙන්න මෙහෙම වර්ග දෙකක් ඉගෙනුවා. හරි. අද උගන්වන පුතාලා මේකේ තියෙන ඉතිරි චතුරස්‍ර වර්ග 3. හරි නේද? මට ඔන්න ආරම්භයේදීම අපේ ළමයි කිව්වා ඉතිරි චතුරස්‍ර වර්ග වල එක නමක්. හරිද? අපි එතන ඉඳලා ලියාගමු. ලියන්න ළමයා අද මාතෘකාව රොම්බසය සුරංගන වියක් මද ඒ කවුද සින්දු කියනවා ඉන්දුවර ඇයි සින්දු කියන්නේ ඒ ඉන්දුවර මම පන්තියෙන් රිමූව් කරනවා හරිද පන්තියේ ඉන්න ඕන නම් ඉන්නේ විදියට ඔයාලා මෙහෙ මයික් ඔන් කරනකොට සර් පේනවා හරිද ලියා ගන්න මාතෘකාව රොම්බසය right ලියා මාතෘකාව රොම්බසය හරිද right දැන් ළමයි මේක ටික අමුතු නමක් නේ ඔයගලන්න මේ රොම්බසය ගැන කලින් දන්න ළමයි රොම්බසය ගැන මීට පෙර ඉගෙනගෙන තියද ඔයගොල්ලෝ ඒ නම අහලා තියද රොම්බසය පොත බැලුවා right නියමයි අන්න බලන්න හොඳ ළමයි පන්තියට එන්න කලින් පොත චුට්ටක් බලන්න ඕන හරිද පන්තියට සහභාගී වෙන්න ඕන පොඩ්ඩක් පොතේ එහෙම බලලා ආව නම් තමයි හොඳ දැන් සමහර ළමයි පන්තියට එනවා පොත මුකුත් බලන්නේ නැහැ සර් අද මොනවා හරි ටිකක් උගන්වයි කියලා ඉතින් පන්තියට එනවා එහෙම නැතුව චුට්ටක් සූදානමින් එන එක ඔයාලට හොඳයි අර තිනුල කොහෙද පැනලා දුවන්නේ පන්ති ඉන්න ගමන් දුවන්න බෑ හරිද කරුණාකරලා ඇවිල්ලා වාඩි වෙන්න ආන්න හරි අර එවේ යන්න බෑ හරිද දැන් මෙන්න මේ රොම්බසය කොහොමද හැදිලා තියෙන්නේ කියලා තමයි අපි කියන්න යන්නේ හරි අපි මේ බලමු සෙනුත් අවධානයෙන් නේද ඉන්නේ මට ටිකක් පේනවා අවධානය වෙනස් වගේ හරි අහගන්නකෝ රොම්බසය හැදෙන්නේ ළමයි දිගින් සමාන පාද හතරකින් තමයි රොම්බසය හැදෙන්නේ ළමයි මෙන්න මෙහෙම දිගින් සමාන පාද හතරක් මෙන්න මෙහෙම තිබුණොත් ඕගොල්ලෝ මේකට කියනවා නම සමචතුරස්‍රය ඇදලා සමචතුරස්‍රය මේකට කියන්නේ සමචතුරස්‍රය කියලා
මේක සමචතුරස්‍රය. මෙන්න මේ සමචතුරස්‍රයට පයින් ගැහුවොත් ඒ පයින් ගන්න බෑ. අපි ගැහුවා කියලා හිතමු. පොඩි තල්ලුවක් දාන්න මේවා. තල්ලුවක් දැම්මම මේක ඇලවෙනවා. මයික් ඕෆ් කරලා අහගන්න කරුණා කරලා හැමෝම මෙන්න මේක පොඩ්ඩක් ඇලවුනාම හැදෙනව ළමයි මේ වගේ එකක්. මේක ඇලවුනාම මේ වගේ එකක් හැදෙනවා. ඔයාලට මතක ඇති මේ අටපට්ටම් කූඩු බඳිනකොට මෙන්න මේ වගේ සමචතුරස්‍ර අපි 6ක් හදනවා. දැන් මේ තරේ වෙසක් එකට කූඩු හදපු අයට මතක ඇති. අටපට්ටම් කූඩු හදනකොට මේන් 6ක් සෙට් කරලා තමයි හදන්නේ. දැන් සමහර ළමයි මේක බඳිනකොට මේකේ නූල් තද වෙන්න බඳින්න ඕනනේ. සමහර අය ඉතින් මේකේ නූල් ගැට ගැහුවාම දොතලේ වගේ. මේම එල්ලෙනවා. දැකලා ඇතිනේ. සමහර අයගේ අටපට්ටම් නිකන්නේ එල්ලුවට පස්සේ 18 පට්ටම් වගේ තමයි පේන්නේ. හරියට ගැට ගහලා නැතුව. දැන් මෙන්න මේ සමචතුරස්‍රය පොට්ටක් බුරුල් වෙලා එහාට මෙහාට තල්ලු වුණාට පස්සේ පුතාලා මෙන්න මේ වගේ රූපයක් එනවා. සමචතුරස්‍රය ඇද වෙලා. සමචතුරස්‍රය ඇද වෙලා අන්න හරි. හැබැයි මෙයාගේ පාදවලට වෙනසක් නැහැ. ඔයාලා දැකලා තියෙනවනේ අර ගැට ගහන මේ ලී කෑලි නැත්තම් අපි ගන්න උණ කෝටු ඒ වගේ දිග වෙනස් වෙන්නේ නැහනේ. ඒ වගේ දිග සමානයි. හැබැයි මෙයා ටිකක් ඇද ගහලා තියෙන්නේ. ඔන්න ඔහම ඇද ගහලා එන චතුරස්‍රයට අපි නමක් කියනවා. මොකක් කියලාද? රොම්බසය. මොකක් කියලාද? රොම්බසය. රොම්බසය කියලා කියනවා. රොම්බසය කියලා කියන්නේ. හැබැයි මේ කවුරු හරි විභාගයට මේ රොම්බසයක් කියන්නේ මොකක්ද කියලා අහුවාම කියන්න එපා. සමචතුරස්‍රයට පයින් ගැසූ විට රොම්බසය සෑදේ. එහෙම ලියන්න එපා කවුරුත්. මේ ලකුණු නෙවෙයි කුටි. ඒක නිසා ඒකට වෙනම අර්ථ දැක්වීමක් තියෙනවා තමයි. මේ රොම්බසයක ලක්ෂණ තමයි පාද හතරම දිගින් සමානයි. පාද හතරම දිගින් සමානයි. ඕන්න. පළවෙනි කාරණේ පාද හතරම දිගින් සමානයි. පුතාලා මයික් ඕෆ් කරන් අහන් ඉන්න. පතින්දි මයික් එක ඕෆ් කරගන්න. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේ පාද දෙකක් අතර අපි කියන පුතේ සම්මුඛ පාද අතර පරතර සමානව පිහිටනවා. ඊළඟ කාරණය සම්මුඛ පාද අතර පරතර සමානව පිහිටයි. ඔන්න ඔහම වෙච්ච චතුරස්‍රයට කියනවා අපි මොකක් කියලාද? රොම්බසයක් කියලා. ඔක ඔයාට හැදෙන්නත් පුළුවන්. රොම්බසයක් කියලා හැඩේ තියෙන්න තමයි ඕන. මේක මෙහෙම තිබුණත් ගැටලුවක් නැහැ. හැබැයි මේ පාද හතරම දිගින් සමාන වෙන්න ඕන. ඔන්නෝම ඉරි කෑලි හතරක් ගන්න එකට. මේවට අපි කියනවා මොනවා කියලාද පුතාලා? රොම්බසයක් කියලා. අපි බලමු රොම්බස තියද කියලා මේකේ. රයිට්. රොම්බස ටික නම් මේකේ නෑ. අපිට ඕන රොම්බසයක් හදලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම. හඳ ගන්න ඕනද? ඉන්න පොඩ්ඩක් අපි රොම්බසයක් අඳින්න හදන්නේ. බලා ගන්න. ඔතන බෝඩ් එකේ ලියලා තියෙන රොම්බසේ කියන එකේ බ අකුර වැරදිනේ. අපි බලමු බ වැරදිද කියලා. ඒ ළමයි සිංහල දන්නෝනේ. හරි. පොතේ තියෙන එකක් ලියලා තියෙන පොතේ තියෙන අනිත් බයන්න නේ. හරි අපි බලමු ඒකත්. ඔන්න ළමයි සර් රොම්බසයක් ඇදලා තියෙනවා. පේනවද ඔයගොල්ලන්ට රෝස පාටින්? කියන්න පේනවද? හරි. ඔන්න ඔකට තමයි අපි කියන්නේ රොම්බසය කියලා. ඔන්න මම රොම්බසයක් ඇඳටක් ගාලා බයන්නේ ප්‍රශ්නයක් තියෙන්නේ. හා. ඔන්න බයන්න. දැන් හරිද? හරිනේ? රයිට්. එහෙනම් අපි නියම මාතෘකාව රොම්බසය. හැමෝම රොම්බසය හරියට අඳින්න ඕන. ඒක තමයි ඔයාලගේ තියෙන ඩියුටි එක. ඔයාලා රොම්බසය හරියට අඳින්න. මේ දෙකම ඇඳත් කමක් නැහැ, එකක් ඇඳත් කමක් නැහැ. හැබැයි හරියට ඇඳගන්න.
මෙහෙමද? සර් මෙහෙමද? සර් මෙහෙමද? ළමයි ඔයගොල්ලෝ ඇඳලා WhatsApp කරන්න බලන්න මං කියන්න කොහොම එළුවට පේන්නේ නැහනේ. ඔයාලා මට WhatsApp කරා රූප සටහන. ඔය තිනුල යොපු එක නම් වැරදි. තිනුලගේ රොම්බසේ වැරදි එක පැත්තක් වැරදි. හරියට අඳින්න ඕන ළමයි. මේ තිනුලගේ වැරදි. තිනුලගේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පැත්ත වෙනස් මේ පැත්තට වඩා මේ දෙක අතර පරතර සමාන වෙන්න ඕන ළමයි. දෙව්මිගේ හරි මිනූෂගේ ගැටලුවක් නැහැ. දිනුජයගේ ගැටලුවක් නැහැ. ශෂිනිගේ ගැටලුවක් නැහැ. තව එකක් අඳින්න ශෂිනිය වුණාට. නුෂාදිනීගේ හරි. ලොකු ගැටලුවක් නැහැ. හත්සිය 61 නම්බරේ තියෙන දරුවගේ ගැටලුවක් නැහැ. හරි. සර් රයිමත් අඳින්න. මේ එවන්නකො බලන්න මං ගැටලු තියන අයගේ කියන්න. සමහර අයගේ නම් නැහැ ෆෝන් එකේ මගේ. චන්දිමා කියලා නම්බර එක තියෙන 413 ඒක හරි. ඉෂානි 6. ඉෂානිගේ පොඩ්ඩක් හදා ගන්න පුතේ. නවිදු නෙත්මාන්ගේ හොඳයි. හරි. අන්න දැන් හරි 761 දැන් හොඳයි. දැන් හරි. ඉන්න බලන්න. සිනුරගේ රොම්බසේ සමාන්තර රාශියක් වගේ. සිනුරගේ රොම්බසේ හදා ගන්න. ඊළඟට ඉන්න කියන්නම්. ඔයාලා කෑ ගහන්න එපා. මෙන්න මේක වැරදි. 957 අකට නම්බර එක වැරදි. ඒක නැවත අඳින්න ඕන. 496 නම්බර එක වැරදි සම්පූර්ණම රොම්බසේ සමාන්තර රාශියක් වගේ. මේ වන මැසේජ් කන්දරාව කොහොමද බලාගන්නනේ. තිනුලගේ ඒත් වැරදි. තිනුලගේ රොම්බසේ හරියට ඇවිල්ලා නැහැ. ගිම්මානගේ රොම්බසය කරුණාකරලා පැන්සලෙන් අඳින්න. ඒ පැන්සලෙන් ඇඳලා නැවත නිවැරදි කරගන්න. ඕකේ අඩුපාඩු තියෙනවා. බිංදුවයි 46 නම්බර එක තියෙන්නේ යාගේ රොම්බසේ හරි. සදෙව්ගේ හරි. ශෂිනිගෙත් දැන් හරි ටිකක්. 658 ඒක හරි. මේ තව කාගේද සදෙව්ගේ නම් අන්තිමයි වැඩමේ. සදෙව්ගේ රොම්බසේ හරි නෑ. සර් මගේද? ඔව් සදෙව් ඔයයි වෙන්න ඕන. සදෙව් ඉදුවර නේද? RH. නෑ සර් සදේ දීපක. එහෙනම් සදෙව් අනිත් සදෙව් වෙන්නේ නැති. ලොකු සදෙව්. පවනිගේ රොම්බසේ හරි නෑ. නැවත හදාගන්න. මගේ සෙනුත්ගේ ගැටලුවක් නෑ. ඉන්න බලන්න.
509 නම්බර එක හරි. සර් මගේ 270 නම්බර එක තියෙන්නේ භාග්‍යකෙද? ඒක රොම්බසය සමාන්තර ආශ්‍රයක් වගේ පුතේ හරි නෑ. භාග්‍යකෙන රොම්බසේ සම්පූර්ණව වැරදි. එක පැත්තක් දිගයි. සර් මගේ තාරුකගෙත් වැරදි. අපේ රශ්මිගේ නංගි එයාගෙත් වැරදි රොම්බසය රන්දිගේ. දැන් මං කියන්න ඕන ටික තේරම කිව්වා. චමල්චගේ රොම්බසය සර් මගේ කිව්වේ නෑ. චමල්චගේ රොම්බසය අයියෝ කැත. කරුණාකරලා මකලා නැවත අඳින්න. සෙනුරිගේ රොම්බසය හොඳයි. සර් මගේ 560 නම්බර එකකට තියෙන රොම්බසය සමාන්තර ආශ්‍රයක් වෙලා. ඉෂානිගේ රොම්බසය දැන් ටිකක් හොඳයි. මකලා සර් කාලා මගේ තියෙනවා. කිව්වේ නෑනේ. 761 කාගේ කිව්වේ නැත්තේ? සර් ස්ක්‍රීන් එකේ චිත්‍ර අඳිනවා. ඔව් එක්කෙනෙක් කොරාට අඳිනෝනේ. සර් මගේ කාවද? ඉන්න බලන්න. ඔය නම ලියලා නෑ නේද ඔය කියලා. වෙලා තියෙන පුතේ සමහර නම් සේව් කරලා නෑ සර් ෆෝන් එකේ. එතකොට පෙන්නන්නේ නෑ. 560 අගට තියෙන්නේ. right. ඉදුවරගේ රොම්බසේ මෙන්න මේ දිග පොඩ්ඩක් වැඩි. එතකොට පුතේ මේක සමාන්තර ආශ්‍රයක් වෙනවා. චුට්ටක් හදා ගන්න. ඒක රොම්බසයකට නෑ. 94 තිනුලගේ දැන් ටිකක් හොඳයි. හරි අමාරු වැඩක් මේ ඔන්ලයින් මේ චතුරස්‍ර ටික අන්දන එක. මොකද නිවැරදි වෙන්න ඕන. මේ අඳින ඒවා. සිනුරගේ හොඳයි දැන්. රොම්බසේ. ඒ රොම්බසේ හරියට ඇඳපු ළමයි මෙන්න මේ කාරණා දෙකක් ලියා ගන්න ළමයි. සර් 231 නම්බරේ. කීයද පුතේ? සර් මම ලිව්වා. ඒ ඉතින් ෂෙයා කළා නිසා සර්ගේ වයිට් බෝඩ් එකේ පේන්නේ නැහැ. සර් 294 නම්බරේ. ටීචර් 50 සර් 56යි 58. 56 58 මොන ගෲප් එකේද පුතේ ඉන්නේ ඔයා? දුව ගෲප් එකේ. right 20යි 60 නම්බර එක තියෙන දරුවගේ හරි රොම්බසය. 231 නම්බරේ එක. ශෂිනිනේ. ශෂිනිගේ රොම්බස සමාන්තර ආශ්‍ර වගේ පුතේ. එක පැත්තක් දිග වැඩිනේ. ඈ නුෂාදිනීගේ සමාන්තර ආශ්‍රයට කිට්ටුයි. නුෂාදිනීගේ හැබැයි ලොකු ගැටලුවක් නැහැ. ඒක අපිට රොම්බසයකට ෂේප් එකේ ගන්න පුළුවන්. මේ අතර ඕගොල්ලෝ දේව ෂෙයා කරන එක මේවා කරලා වයිට් බෝඩ් එක දාන්නකෝ. ස්ක්‍රීන් ෂෙයා කළ නිසා පේන්නේ නැහැ. ස්ක්‍රීන් ෂෙයා කරලා පේන්නේ නැහැ නෙවෙයි පුතේ. ස්ක්‍රීන් එක පොඩ්ඩක් හදා ගන්න පුළුවන් යට ඇති සර්ගේ බෝඩ් එකේ තියෙන ස්ක්‍රීන් එක. ඔන්න මම අයින් කරා. හරි. ඔන්න භාග්‍යකේ දැන් ටිකක් හොඳයි. නවසිය 57 මට 957න් එවල තියෙන අංක 25 තියෙන්නේ. ඒ රොම්බසේ වැරදි සම්පූර්ණම. ඉක්මනට හදා ගන්න. සර් 294. හරි. ඔයාලගේ වැරදි තියෙනවා සර් කියලා ඇත්තේ. බිංදුවයි 23 නේ. මගේ කිව්වේ නෑනේ. හරි ඔයාලගේ ගැටලුවක් නැතුව ඇති ගැටලුවක් කිව්වේ. හරි. දැන් ඇති ළමයි. ඔන්න රොම්බසය ගැන දැන් මට මේක බලලම ඉවරයක් නෑ. දැන් අයිත් එවන්න එපා. ඔයාලා කොහොම හරි ඔයාලගේ රූප සටහන් නිවැරදි වෙන්න ඕන. මොකද ඔයාලගේ අච්චු පොතේ තියෙනව රොම්බසය, බෝඩ් එකේ සර් ඇඳලා තියෙනවා, ස්ක්‍රීන් එකේ තියෙනවා. ඔය හැම එකේම අපි රොම්බස ඇඳලා තියෙනවා. ඔයාලා මේක නිවැරදිව අඳින්න. ගෙදර අයියලා අක්කලා ඉන්නවනම් චුට්ටක් අල්ල ගන්න වැඩේට හුරු වෙනකම්. හරිද? ඒ වගේම මේ රොම්බසේ තියෙන ලක්ෂණ ටිකක් ලියා ගන්න. පාද හතරම දිගින් සමානයි. සම්මුඛ පාද අතර පරතර සමානව පිහිටයි. ඕක තමයි ලක්ෂණ. හරිද? ලියුවේ නැත්තම් ඉක්මනට ලියා ගන්න.
සර්ගේ අතින් පළවෙනි එක. හරි පාද හතරම දිගින් සමානයි. පේනවනේ. හරි සර් ලිව්වා. නෑ. මේ සතේ විඳු අරගෙන නම් රොම්බසේ හරියන්නේම නෑ. සතේගේ රොම්බසේ හැදෙන්නම ඕන තව. තව එවනවා තවත් එවන්න එපා පුතේ. හරි. ඊළඟ මාතෘකාවට අපි යමු. දැන් ඉගෙන ගත්ත ත්‍රපීසියම සමාන්තරාශ්‍ර රොම්බසය. අමාරුම තුන ඉගෙනගෙන තියෙන්නේ සම්මුඛ පාද අතර පරතර සමානව පිහිටයි. කාගේද මේ චමල්ෂගේ නම් රූප සටහන් අන්තිමයි. ළඟ කවුරු හරි ඉන්නවා නම් මේ රූප සටහන නිවැරදි කරලා දෙන්න. සර් යන්න. ඔයි මේ ලියවෝඩ් එක ලියලා තියෙන එක දෙවෙනි එක පැහැදිලි නෑනේ. අනේ පුතේ දැන් කී සැරයක් සර් කිව්වා අහන් ඉන්නකො සම්මුඛ පාද අතර පරතර සමානව පිහිටයි. මතක නැද්ද? සම්මුඛ පාද අතර පරතර සමානව පිහිටයි. ලියා ගන්න. මේ චමල්ෂගේ අනිවාර්යයෙන්ම රූප සටහන් ටික හදා ගන්න. සම්පූර්ණ වැරදීමේ අඳිනේවා. අඩි රූලක් පාවිච්චි නොකර මේ චතුරස්‍ර අඳින්න එපා කවුරුවත්. හරිද? අනිවාර්යෙන් හැමෝ ගාවම අඩි රූල තියෙන්න ඕන, පැන්සල තියෙන්න ඕන. ඕවා පාවිච්චි කරලා තමයි රූප සටහන් අඳින්න ඕන. හරි නේද? ඒක නිසා හැමෝම වගකීමක් ඇති වෙයි වැඩේ කරන්න දරුවනේ. හරි. අපි ඊළඟට ලේසිව දෙන්නෙක් ඉන්නේ ඊළඟට පුතාලා. අපි දන්න දෙන්නේ. ඊළඟට ලියා ගන්න මාතෘකාව සමචතුරස්‍රය. ඔයාලා දන්නෝ ඒක ගැන. සමචතුරස්‍රය. ඊළඟ චතුරස්‍රයට කියනවා සමචතුරස්‍රය කියලා. සමචතුරස්‍රය. සමචතුරස්‍රය. හරි. හැබැයි ඔයාලා දන්නවා කියලා පොතේ වැරදියට නම් අඳින්න එපා. හරිනේ? සමහර අය කියනවා සර් අයියෝ සමචතුරස්‍රය අපි දන්නෝනේ කියලා තමයි වැඩේ පටන් ගන්නෙ. දන්නවා කියලා පටන්ගෙන ඇඳලා ඉවරුනාම ඒක සුජු කෝණාශ්‍රයක් වෙලා ඉබේම. දැන් අහගෙන ඉන්නකෝ ළමයි අර අඳින හොගාලා. මෙහෙ බලන්න. වැඩ නවත්තන්න. ඔයාලගේ පොතේ කොට්රූල් තියෙනවනේ. ඒ කොට්රූල් තියෙනකොට සමචතුරස්‍රය අඳින්න ලේසි. මම කියන විදියට ඕගොල්ලෝ ඇඳොත් වැඩේ හරි. ඔයාලා මේ පැත්තට සමචතුරස්‍රය අඳිනකොට කොටු 4ක් ගත්තොත් පොතේ කොටු රූල් වලින් කොටු 4ක් ගත්තොත් මේ පැත්තටත් කොටු 4ක් ගන්න. අඳිනකොට පේනෝනේ. මේ පැත්තටත් කොටු 4ක් ගන්න. මේ පැත්තට ඉබේම එතකොට කොටු 4 ඇදෙනවා. හැබැයි හැමෝගෙම බලන්න මෙන්න මේ කෝණ සුජු කෝණී වෙන්න ඕන. ඒක තමයි සමචතුරස්‍රයේ තියෙන වැදගත් කාරණේ. කෝණ 4ම ළමයි සුජු කෝණ වෙන්න ඕන. ඒ වගේම සමචතුරස්‍රයේ පාද 4ම දිගුණුත් සමානයි. ඕක තමයි කාරණා. මොනවද? පළවෙනි කාරණේ. පාද 4ම දිගින් සමාන වෙනවා. පාද 4ම දිගින් සමාන වෙයි. පාද 4ම දිගින් සමාන වෙයි. දෙවැනි එක කෝණ සියල්ල සුජු කෝණී වෙයි. සුජු කෝණී වෙයි. right. ඔන්න ඔකට කියනවා අපි මොකක් කියලාද? සමචතුරස්‍රයක් කියලා. හරි. ඒක ගැන ලොකුව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ දරුවනේ. ඔයගොල්ලෝ ඇඳ ගන්නකො. සර් රූප ඇඳගෙන ඉවරයි ඊට පස්සේ අර වාක්‍ය දෙක ලියා ගන්නද ඒකේ ලක්ෂණ? ඔව් ලියා ගන්න. මේකේ වන්න ඕනේ නැහැ. සමචතුරස්‍රය ඉතින් දන්නවනේ. ඕක ඒගොල්ලෝ නැවත නැවත වන්න ඕනේ නැහැ තමයි.
හරි. ඉවරද දරුවනේ? සම චතුරස්‍රය ඉවරද? sir. Oh sir. ඉවරයි සර්. ඔව්. අපේ මේ ඉවරයි සර්. ඉවරයි. සම්බන්ධ වෙච්ච දරුවට මේ කියන ටික තේරෙනවද? ඉෂානි. Oh sir තේරෙනවා. රයිට්. මොකද ඉෂානි කෑලි ටිකක් අඩුවෙන් තමයි ඔය ඉගෙන ගන්නෙ. අපි ඔගේ කලින් දෙකක් කරලා තිබුණා. ඒ දෙක පොත අච්චු පොත බලලා ලියා ගන්න. එතකොට අඩුපාඩු සම්පූර්ණ වෙයි. රන්දි වරද? ඔව් සර්. හරි. මිනෝෂ? ටිකක් එන sir. වැඩි වෙලා ඉන්න බෑ. ඉක්මන් කරන්න. ඉන්දුවර ඉවරද? ඔව් සර්. මොකෝ අර සින්දුවක් එහෙම කියන්න හිතුනේ. අපි යවනෝ හැම සුපර්ස්ටාර් නේ. හරි. අපි ඊළඟ එකට යන්න ළමයි. ලියන්න අංක 5 මේකේ අන්තිම එක්කෙනා. දන්නවද අන්තිම එක්කෙනා? ඍජුකෝණාශ්‍රය. ලියා ගන්න අන්තිම චතුරස්‍රය ළමයි. ඍජුකෝණාශ්‍රය. 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 ඍජුකෝණාශ්‍රය අඳින්න අපේ දරුවෝ හැමෝම දන්නවා. කෝණ හතරම ඍජුකෝණී වෙන්න ඕන. මේ වගේ. ඒ වගේම ළමයි මේකේ තියෙන අනිත් කාරණේ. මේ කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න. අපි කියනවා කෝණ හතරම ඍජුකෝණී වෙන්නත් ඕන. මෙන්න මේ සම්මුඛ පාද. මෙයාට සම්මුඛ වෙන්නේ මෙයානේ. මෙන්න මේ සම්මුඛ පාද යුගල දිගින් සමානයි. අපි කියනවා සම්මුඛ පාද යුගල දිගින් සමානයි. මේ සම්මුඛ පාදෙට මේ සම්මුඛ පාදෙ සමානයි. දැන් සමචතුරස්‍රය නම් පුතාලා හතරම සමානයිනේ. ඍජුකෝණාශ්‍රයේ යුගල යුගල සමාන වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පළවෙනි කාරණය සම්මුඛ පාද යුගල දිගින් සමානයි. දෙවැනි එක කෝණ සියල්ල ඍජුකෝණී. කෝණ සියල්ල ඍජුකෝණී. හරි. තව කාරණාවක් තියෙනවා. ඒක ඕනෙත් නෑ ළමයි. පාද අතර පරතර සමානව පිටයි. ඒක මේක ඇන්දලා පස්සේ කොහොමත් ඉබේම වෙන දෙයක්. මේ කාරණා දෙක ලිව්වහම ප්‍රමාණවත්. ඉවරයි සර්. හරි. ඇදලි ඉවරයි සර්. මේ දෙකත් ලියා ගන්න ඕන. ලිව්වා සර්. ඔයාලට ඕන නම් ඍජුකෝණාශ්‍රයක් නෑ සර් ලිව්වේ නෑ. ඍජුකෝණාශ්‍රයක් ඕන නම් පුතාලා මේ අතර දින්නත් පුළුවන්. මේම ඕම් sir ඉවරයි. ඔබ ඍජුකෝණාශ්‍රයක් වෙනවා. පැත්ත මාරු කරලා කෙලින් අතට හිටවලා ඒවත් sir දෙවෙනි එක කියන්නකෝ. කෝණ සියල්ල ඍජුකෝණී වේ. කෝණ සියල්ල ඍජුකෝණී වේ. sir සම්මුඛ පාද යුගල දිගින් සමානයි. සම්මුඛ පාද යුගල දිගින් සමානයි. සර්ගේ අකුරු ඕගොල්ලන්ට පේනෝ අඩුයිනේ. කැටයිනේ සර්ගේ අකුරු. නෑ සර් අද ටිකක් බොඳ වෙලා වගේ පේන්නේ.
ඒකනේ හරි අකුරු නැත්තම් කොච්චර ලස්සනේ නේද? හරි. ඔව් සර් අද ටිකක් හොඳයිනේ. අද ටිකක් හොඳ වෙලා පේන්නේ. ඔව් සර් හරිය ලස්සනයි සර් සර්ගේ අකුරු. අන්න දැක්කයි. නෑ හෙට හරියයි. සතියේ මං ගැන වර්ණනාවකුත් කරා. හරි. ඉක්මනට ලියා ගන්න. පේන්නේ නැත්තම් ඔන්න මං කියවනවා. සම්මුඛ පාද යුගල දෙකින් සමානයි. හරිද? කෝණ සියල්ල සුජුකෝණී වේ. එච්චරයි ඒ දෙක විතරයි. හරිද? හරි සර්. දැන් ඕගොල්ලෝ මෙන්න මේ උගන්වපු චතුරස්‍ර වර්ග පහ හරියට දැකලා තේරුම් ගන්න ඕන. දැක්ක ගමන් කියන්න පුළුවන් වෙන්න ඕන සර් ඔය තියෙන්නේ රොම්බසයක්. ඔය තියෙන්නේ සමචතුරස්‍රයක්. ඔය තියෙන්නේ සමාන්තරාශ්‍රයක්. අන්නේ හැකියාව ඕගොල්ලොන්ට තියෙනම් මේ පාඩම සාර්ථක වෙනවා. හරිද? අන්න ඒක තමයි 6 වසරේදී මේක හඳුනා ගැනීම තමයි අපි කරන්නේ. ඔයාලට හඳුනා ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. හරිද? මං හඳුනා ගැනීමේ පරීක්ෂණයක් කරන්න හදන්නේ. කවුරුත් ගන්න අච්චු පොත අතට. අච්චු පොත අතට ගන්න. හරි. අච්චු පොත අතට අරගෙන 7 වෙනි පිටුව පෙළ ගන්නකො පුතාලා 7 වෙනි පිටුව. පෙල්ලන් ඉන්න සර්. හරි හරි ඉතින් පෙල්ලන් ඉන්නව නම් ඉන්න. හරි. 7 වෙනි පිටුව පෙල්ලන්න. 7 වෙනි පිටුවේ 12 3 අබ්ජාසය. 12 3 අබ්ජාසය පළවෙනි ගාන. ඕගොල්ලොන්ට තියෙන්නේ ඉන්නකො සර් කියනකම් පස්සේ අහන්න. ඕගොල්ලොන්ට තියෙන්නේ මේකේ හරි වැරදි දාන්න නෙවෙයි. ඔයාලට තියෙන්නේ පොතේ උත්තරේ ලියන්න. පළවෙනි රූප සටහනෙන් කියවෙන්නේ මොකක්ද? දැන් පළවෙනි එකේ තියෙන්නේ මොකක්ද කියලා ලියනවා. දෙවෙනි එකේ තියෙන්නේ මොකක්ද කියලා ලියනවා. තුන්වෙනි එකේ තියෙන්නේ මොකක්ද කියලා ඕකෙන් තෝරලා ලියනවා. හරිද? රූප සටහන අඳින්න ඕනද? මන් දැන් රූප සටහන අඳින්න ඕන කියලා කිව්වද? කිව්වද? අන්න ඒකනේ තේරුම් ගැනීම වැදගත් වෙනවා. මෙන්න උත්තර ටික ලියන්න කියලා යෝජනා කරේ. දැන් පටන් ගන්න. ඔක්කොමනේ අයිත් අහනවා. ඔය 8ටම උත්තර ලියන්න කියලා කිව්වේ. කොතනද සර්? හරි ඉවරද ළමයි? නෑ සර්. ඔව් සර්. මේ වෙනකොට ඉවර වෙන්න ඕන. ඉවරයි සර්. මේ එක්කෙනෙක් අහන මොන අභ්‍යාසද කියලා.
මේ අහන් ඉන්නේ නැද්ද උගන්නන වෙලාවට කවුද අහන්නේ? දෙරෝවන් දැන් ගුටියක් තිනුල උගන්නන වෙලාවට අහන් ඉන්න ඕනේ. අබ්ජාසය මොකක්ද කියලා දැන් අපි වැඩ ඉවරුනාම දහන්නේ 12 3 අබ්ජාසය පිටු අංක 7 ඉක්මන් කරන්න. මේ ලෝකේ ඉන්න ඕන දරුවනේ සමහර අය මේ හිතියට වෙන ලෝකවල ඉන්නේ. නේ මම මොන 12 3ක් තියලා තියෙන්නේ. පිටු අංක 7 12 3. මෙතන අත වෙල් තියෙන 12 3ක් කොහොම හොයන්නේ? හරිද? හොයාගත්තද අබ්ජාසය? හරි සර් චුට්ටක් තිනුල හොයාගත්තද අබ්ජාසය? නැති කියන්නේ. ඕකේ. මම දන්නේ අපි අද මේක වෙන්නේ කියන්නේ. කොයි 12ක් කරලි ඉවරයි සර් හරි good නියමයි. කරලි ඉවරයි සර්. කරලි ඉවරයි සර් හරි. ඉවරයි සර් තිනුල පවුස. නුවර ඉතින් අය මයික් ඔන් කරලා කෑ ගහන්න නැතුව මට මැසේජ් එකක් දාන්න පුතේ. එතකොට හරි. සර් ඉවරයි ඉවරයි right. බලමු දැන් ඉවරද මාත් ඔක කියලා දාන්න. මමත් ඒක ඉගෙන ගන්න ගියාම ඉගෙන මේ ලෝකේ නැති වෙනකොට ඉතින් ඉගෙන ගන්න බෑ. මම මේක ඉතින් මේ ගහත් වෙටුනේ. ඉවරයි සර් හරි. බස් 12 ගාන අභ්‍යාසය කතා තිනුල කේක නවිදික ඔන් කරා ඔෆ් කරන්න පුතේ. හැමෝම මයික් එක ඔෆ් කරන්න. ඉවරයි සර් හරි. ඒකේව සෙල්ලම් කරන මේ ගෲප් එක ඉගෙන ගන්න ඕනේ මහා. කවුද එක්කෙනෙක් කෑ ගහනවා වගේ ඇහෙනවා. කෑ ගහන්න එපා පන්තියේ. හරි. ඔයාලගේ අවධානය තියාගන්න පුතාලා. මොකද ඔන්ලයින් කරනකොට අවධානය හරි වැදගත්. හැමෝම තමන්ගේ අවධානය තියන් වැඩ කරන්න. හරිද? කෑ ගහ බෑ. හරි සර් කරලා ඉවරයි. මේ වැඩේ කරොත් ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. හැමෝම එකා වගේ මේ වැඩේ ලස්සනට කරගෙන යන් අඩුපාඩු නැතුව කරන්න පුළුවන් ඔන්ලයින්. හැබැයි අවධානය හරි වැදගත්. හරි නේද? මොකද සියලු ප්‍රශ්න වලට මගෙන් අහන්න පුළුවන්. ඒක නිසා මේ අවධානය තියාගන්න හැමෝටම කියන්නේ. right. දැන් ගොඩක් අය ඉවරයි. අපි මේ බලමු උත්තර ටික. මම උත්තර ටික කියනවා ඕගොල්ලෝ ගන්න රතු පෑනක් පුතේ අතට. හරි සර් කවුරුත් ගන්න රතු පෑනක් අතට. දැන් අපිට හරි වැරදි බලන්න බෑනේ. ඒක නිසා ඔයාලලා හරි වැරදි බලවනවා. ඔයාලා හරි වැරදි දාගන්න. ගෙදර කවුරු හරි අම්මා හරි ළඟ ඉන්නවනම් අම්මට දෙන්න චෙක් කරලා දෙයි. හරිද? right. පළවෙනි ප්‍රශ්නය. ඔයාලා කෑ ගහන්න බෑ. සර් උත්තර ටික දෙනවා. හැමෝම හරි වැරදි දාගන්න වැඩේ විතරක් කරන්න. හැමෝම ඕකේ. සර් කමක් නැද්ද මොකද පුතේ? සර් රෝස් පෑන ගත්තට කමක් නැද්ද කමක් නම් තියන. ඉතින් නැත්තම් රෝස පෑන හරි ගන්නට වෙන කරන්න දෙයක් නැහැ. හරි. පළවෙනි ප්‍රශ්නය. සෘජු කෝණාශ්‍රය එන්න ඕන පුතාලා. පළවෙනි එක සෘජු කෝණාශ්‍රය. හරි දාගන්න. දෙවැනි එක ඒකත් දරුවනේ සෘජු කෝණාශ්‍රයක් තමයි ඔය තියෙන්නේ. ඒක මේ වගේ ඇඳලා තියෙන්නේ මේ අපට. මේකත් සෘජු කෝණාශ්‍රය, මේකත් සෘජු කෝණාශ්‍රය. අංක 3. මෙන්න මේවා හරියටම දකින්න ඕන. මොකද ඔය සමාන්තරාශ්‍රයයි රොම්බසයයි ළමයි ටිකක් එක වගේ. හරිද? ගොඩාක් පටලැවෙනවා සමාන්තරාශ්‍රයයි රොම්බසයයි හොයන්න ගියාම. මම මොන බෝඩ් එකේ චූට්ටක් ලියන්නම්.
බලා ගන්නකො හැමෝම. සමාන්තර ආශ්‍රය ටිකක් දිගයි ළමයි. මෙහෙම තියෙන්නේ. මේ පාද දෙකක් දිගයි. හැබැයි රොම්බසේ පාද හතරම සමානයි. කොහොම? එතකොට ඔයගොල්ලන්ට පේන්න ඕන ඔය තුන්වෙනි රූප සටහනේ හතරම දිගින් සමාන නැහැ. හතරම දිගින් සමාන නැහැ. හරිද? ඒක නිසා අපි ඕකට දෙන්නේ සමාන්තර ආශ්‍රය. කොහොමත් උත්තරේ රොම්බසය කියන එක නැහැ. අපිට තෝරන්න වෙන්නේ සමාන්තර ආශ්‍රය කියන උත්තරය. අංක 4. ඔය අංක 4 තියෙන්නේ ළමයි. අපි අහම් බලන්න. ඔයගොල්ලෝ කියන්න අංක 4 මොකද තියෙන්නේ? ට්‍රපීසියම. නැත්නම් මේකට හරි දාන්න ත්‍රිපිසියම සර්. ට්‍රපීසියම. හරි. එහෙනම් හැමෝටම උත්තරය ඔන්න ලැබුණා. ට්‍රපීසියම එන්න ඕන. හරිද? ඊළඟට පුතාලා පස්වෙනි ප්‍රශ්නය 5. පස්වෙනි එකට උත්තරේ අපි මයික් ඔන් කරපු ගමන් ඔයාලට ලැබෙනවා. ඕගොල්ලෝ දන්නවා. රයිට්. කියන්න බලන්න පස්වෙනි එකට උත්තරේ. ට්‍රපීසියම සර්. බලන්න එක ළමෙක් එක සැරයක් උත්තරේ දීලා නිකන් ඉන්නේ නැහනේ. කෑ ගහනෝනේ. එක සැරයක් කිව්වම ඇති. හරි. ඒකට එන්නේ ත්‍රපීසියම. ඊළඟ එක එක්කෙනෙක් එක සැරයක් කියලා පාඩුවේ ඉන්න කවුරුවත් අභිමවා යන්න කෑ ගහන්න එපා. දැන් ගොඩක් අය එකම කෑ ගහනු කිය. ඒව කරන්න එපා. එක සැරයක් කියන පුතේ ඒ ඇති. අපි බලමු ඊළඟට කියන්නකෝ 6 වෙනි එක. හරි. දැන් බලන්න දෙන්න තුන් දෙනෙක් ට්‍රපීසියම කියලා කෑ ගැහුවා 6 වෙනි එකට. කොච්චර ලොකු බොරුවක්දනේ. ඕකේ ට්‍රපීසියම කියලා උත්තරයක් ඇත්තෙත් නැහැ. තියෙන්නේ සමාන්තරාශ්‍රය, සමචතුරාශ්‍රය, සුජුකෝණාශ්‍රය. ඔය ට්‍රපීසියමක් නෙවෙයි ළමයි. ට්‍රපීසියමේ හැඩය ඔයගොල්ලෝ දන්නෝ. දන්නේ නැත්නම් ඔතන මෙහා පැත්තේ පිටුවේ 6 වෙනි පිටුවේ ට්‍රපීසියම තියෙනවා. හරි නේද? අනිවාර්යෙන් රූප සටහන් හඳුනා ගැනීම හරියට කරන්න ඕන. ඒකට අපි කියන්නේ ළමයි සමාන්තරාශ්‍රය කියලා. අඩුපාඩු තියෙන දරුවෝ හදාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය 7. 7 වෙනි එකේ මොකද තියෙන්නේ? සමාන්තරාශ්‍රය. ට්‍රපීසියම. ට්‍රපීසියම. හරි නේද? දැන් ඔයාලා බලන්න සමහර අය මේකට සමාන්තරාශ්‍රය කියලා කිව්වා. තෝරා ගැනීමේ ගැටලු ටිකක් තියෙනවා. ඔයාලා බලන්න ගිය සතියේ මම ට්‍රපීසියම අදිනකොට ඔය වගේ වැන්දුවා ඔයාලට. ඔය තියෙන ළමයි ට්‍රපීසියමක්. ඔයාලට සමාන්තරාශ්‍රය හැඩය මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම සමාන්තරාශ්‍රය අදින්නේ. කොහොම එකක්ද ඔය ඇඳලා තියෙන්නේ නෑ. ඔය තියෙන ට්‍රපීසියමක්. ට්‍රපීසියමේ තමයි දරුවනේ සම්මුඛ පාද යුගල දෙකක් අතර පරතර සමාන. මේකයි පරතර සමාන වෙන්නේ. හරිද? හඳුනා ගැනීම හරියට තියෙනවා. මේ පාද දෙක අතර පරතර සමාන වෙන්නේ ට්‍රපීසියමේ. ඔයාලට හැඩේ මතක තියාගන්නනේ තියෙන්නේ. මේක සමාන්තරාශ්‍රය, මේක රොම්බසය, මේක සුජුකෝණාශ්‍රය, මේක ට්‍රපීසියම. ට්‍රපීසියම ওই විදියට නැතුව මෙහෙම යාවුණා ට්‍රපීසියම. හරි නේද? හැබැයි සමාන්තරාශ්‍රය එහෙම යා වෙන්නේ නැහැ. ඊළඟට 8 වෙනි එක සමචතුරාශ්‍රය. ඒක නම් දන්නු හැමෝම. 8 වෙනි එකට කියන්නේ සමචතුරාශ්‍රය. මගෙන් දරුවෙක් මොකක් හරි මග ඇරිච්ච එකක් ඇහුවා. මට කියන්නේ මග ඇරිච්ච එක අහපු එක්කෙනා. සනියකට කිව්වද? ඊවෙනි එකට පුතේ පස්වෙනි එක ට්‍රපීසියම කිව්වා. මම නැවත එක සැරයක් උත්තර ටික කියනවා. ඔන්න බලා ගන්න. පළවෙනි එක සුජුකෝණාශ්‍රය. දෙවෙනි එකත් සුජුකෝණාශ්‍රය. තුන්වෙනි එක සමාන්තරාශ්‍රය. හතරවෙනි එක ත්‍රපීසියම. පස්වෙනි එක ත්‍රපීසියම. හයවෙනි එක සමාන්තරාශ්‍රය.
හත්වෙනි එක ත්‍රපීසියම, අටවෙනි එක සමචතුරස්‍රය. right. පෙරල ගන්න ළමයි අටවෙනි පිටුව 8. දෙවැනි ප්‍රශ්නේ බලන්න. කොටුරූල් පොතේ පහත සඳහන් එක් වර්ගයේ එකිනෙකට වෙනස් රූප සටහන් දෙක බැගින් අඳින්න. මෙහෙමයි කරන්න ඕන. ඔයාලා පළවෙනියට තියෙනවා සමචතුරස්‍රය. ඔයාලා කැමති සමචතුරස්‍ර වර්ග දෙකක් අඳින්න, එකක් පොඩියට අඳින්න, අනිත් එක ලොකුවට අඳින්න. ඔන්න. හැම එකෙන්ම දෙක ගානේ අඳින්න. ඒ වගේම සුජු කෝණාශ්‍ර දෙකයි. සමාන්තරාශ්‍ර දෙකයි, ත්‍රපීසියන් දෙකයි. right. දෙවැනි ප්‍රශ්නය කරන්න ගන්න. රූප සටහන් දෙක දෙක අඳින්න. දැන් පටන් ගමු. ළමයි ගිය සතියේ මම ඔයාලට ගෙදරදි කරන්න පේපර් එකක් දුන්නද? නෑනේ සසය දානවල කියලා දාලා තිබෙන්නේ නැහැ. හරි. මම අද ඔයාලට කියලා කිව්වොත් 7න් පස්සේ වගේ දාන්නම්. හැමෝම ලබන සතියේ පේපර් එකක් කරලා පන්තියට එන්න. මට ඇත්තටම ගිය සතියේ දාන්න හිටියේ. ඒක අත්පසු වීමක් වුණා. මම අද පේපර් එක දාන්නම්. ඔයාලා ඒක කරන්න. සර් පිටුව පිරෙන්න මදින්න ඕනේ නෑනේ නේ. එක නෑ, නෑ. රූපයක්. පොඩියට අඳින්න. හැම එකෙන්ම දෙක දෙක අඳින්නකෝ. සර් රොම්බසයත් අඳින්න ඕනේද? සර් රොම්බසයත් අඳින්න ඕනේද? නෑ. ඉවරයි රොම්බසේ අඳින්න කියලා නැති නිසා අඳින්න ඕනේ නැහැ. ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් කෑ ගහන්න එපා ඉවරය. ඉවරයි සර්.
හරි. ඉවරද ළමයි? ඔව් සර්. හරි. ඉවර. මට ඔහොම කැමරේ ඔන් කරලා පෙන්නන්නකෝ බලන්න. හැමෝම ටිකක් කිට්ටු කරලා බලන්න. සේරම ටික පෙන්නන්න. හරි. right good නියමයි. සිනුරගේ බැලුවා. සදේව්ගේ හරි. සර් මගේ හරිද? ඉන්න මං හැමෝගෙන් බලලා කියන්නම් පුතේ පිළිවෙලට. මට සමහර අයක පේන්නේ නැහැ. නදීන් අංශගේ හරි. සෙනුරිගේ හරි. සෙනුලිගේ කෝබලන් තා චුට්ටක් උඩට උස්සන්න සෙනුලි පොත. right. සතීෂගේ හරයි. සතීෂගේ හරි. භාග්‍යගේ කෝ බලන්න. භාග්‍යගේ අනිත් ටික කෝ බලන්නේ. පේන්නේ ටිකයිනේ. අනිත් පැත්තත් පෙන්නන්න. ත්‍රපීසියම් හරි. භාග්‍යගේ ඔය උඩ තියෙන්නේ සමචතුරස්‍ර. සර් වගේ. සමාන්තර ආශ්‍ර නම් භාග්‍යගේ වැරදි. සම්පූර්ණ වැරදි. සමාන්තර ආශ්‍ර. හරිද? ටක් ගාලා හදාගන්න. සර් වගේ. ඉන්න මම හැමෝගෙන් බලන්නම්. නිත්මිගේ මට අනිත් ටික පෙන්නන්න. නිත්මිගේ ටිකයි පේන්නේ අනිත් පැත්තේ කොලේ පෙන්නන්න. සර් මගේ. ඉන්න. හරි නිත්මිගේ ගැටලුවක් නැහැ. නුෂා තිනීනේ. හරි අනිත් ටිකත් පෙන්නන්න අනිත් පැත්ත. හරි අමාරු වැඩක් ළමයි මේ වැඩ චෙක් කරන එක. ඉතින් අමාරුවෙන් හරි කරන්න එපා මේ වැඩේ. නුෂා දිනීගේ තා චුට්ටක් කිට්ටු කරන්න පුතේ කැමරා එකට. right. මිනුෂාගේ අනිත් ටික පෙන්නන්න. ඔය ටික හරි. තා චුට්ටක් කිට්ටු කරන්න. right. සෙනුත්ගේ මට රූප සටහන් ටික පැහැදිලි නෑ. තා චුට්ටක් කැමරා එකට කිට්ටු කරන්න. සමාන්තර ආශ්‍ර ටික පෙන්නන්නකෝ. right. මොකෝ බෝල එක කොටේ යන්නේ. හරි. සෙනුත්ගේ හරි. එක කොටේ යන්දින්න එපා. ඊළඟට සදේව්ගේ හරි. ඊළඟට kg 0.7 කොහමට පේන්නේ නැහැ. වෙනහකට අල්ලලා තියෙන්නේ පොත. තා පොඩ්ඩක් මෙහාට කරන්න. පේන්නේ නැහැ පුතේ. මෙනු දෙකේ හරි. හරි. අංක 7 ටිකක් පේනවා. අනිත් පැත්ත පෙන්නන්න දැන්. පුතේ කැමරා එකට නෙවෙයි පේන්නේ. තා ටිකක් මෙහාට කරා. සමාන ත්‍රපීසියන් ටික හරි. උඩ ටික සමාන්තර ආශ්‍ර ටික පෙන්නන්න මට. සමාන්තර ආශ්‍ර තමයි හරි නැත්තේ. ගොඩක් අයගේ සමාන්තර ආශ්‍ර හරි නෑ ළමයි. ශෂිනි චාතුර්යගේ මට පේන්නේ නෑ පුතේ. තා ටිකක් කිට්ටු කරා. සර් දැන් හරිද බලන්න. සමාන්තර ආශ්‍ර ටික පෙන්නන්නකො ශෂිනි චාතුර්යගේ. right. ශෂිනිගේ හරි. සෙනුගේ කෝ බලන්න. තා චුට්ටක් කිට්ටු කරා. තමගේ. ඉන්න බලාගෙන යන ගමන් කාගෙත් අහු වේවි. හරි සෙනුගේ හරි. දෙව්මිගේ සමාන්තර ආශ්‍ර. දෙව්මිගේ හරි. පසන්ගේ සමාන්තර ආශ්‍ර ටික පේන්නේ නැහැ පුතේ මට. සර් දැන් හරිද බලන්නකෝ. මගේ අත හරිද නල්ලන්. පසන් මට අනිත් ටික පෙන්නන්න. අනිත් පැත්ත. සමාන්තර ආශ්‍ර ටික පෙන්නන්න. අන්න හරි. තා චුට්ටක් පල්ලෙහාට කරන් පොත. මේ පසන්ගේ සමාන්තර ආශ්‍ර පොඩි ගැටලුවක් තියෙනවා. සමාන්තර ආශ්‍ර කෙලවරේ ඇඳලා තියෙන්නේ නේ ත්‍රපීසියන් ටික. හරි. සර් වන් ගොඩක් වෙලා ඉඳන් අල්ලන් ඉන්නේ බලන්නකෝ. ඔව් මට පේන්නේ නැහැනේ පුතේ. නවිදු පේන්නේ නැහැ. කළුවරේ වගේ නෙවෙයි ඉන්නේ. පොත පේන්නේ නැහැ මට හරියට.
සර් මගේ බලන්නකො මම මේ කොච්චර වෙලා ඉඳලා එහෙනම්. කෝ මට පේන්නේ නැහැ. භාග්‍යක පොත තා ටික උඩට උස්සන්න. මගේ බලන්න ඒකි සෙල්ලා. හරි. මට පේන්නේ භාග්‍යක කොට සර් මගේ දැන් බලන්න නවිදුගේ. සර් දැන් බලන්න. හරි. භාග්‍යකේ මේ සමා මට ටිකයිනේ පේන්නේ. අනිත් ටිකක් පෙන්නන්න. සමචතුරාශ්‍රය දානවිදුගේ හරි. සමාන්තරාශ්‍රය බැලුවයි. සර් මගේ එක. ඉනුලගේ බැලුව පොතනේ ඉන්න බලන්න. නෑ. ඉන්නකො ලේසි වැඩක් නෙවෙයි පුතේ ඉන්න කෑ ගහන්න එපා මේ සර් බලන්න එපාය. සෙනුලිගේ හරි ලස්සනට තියෙන වැඩේ. අතේගෙන මගේ එක බලන්නකෝ. රන්දිගේ කෝ බලන්න රන්දිගේ තා චුට්ටක් කිට්ටු කරා. හරි. රන්දිගේ හරි. තව කාගේ බලන් තියේ කිව්වේ? මගේ. ඉන්දුවරගේ මට සමචතුරාශ්‍ර ටික පෙන්නේ. අනිත් ටිකත් පෙන්නන්න. හරි. සුජුකෝණාශ්‍ර හරි. ඉතුරු ටික පෙන්නන්න ටක් ගාලා. සිනුරගේ හරි පුතේ සිනුරගේ පයිප් එක බලන්න ඕනේ නැහැ. හරි. ඉන්දුවරගේ ගැටලුවක් නැහැ. තව ඉන්නවද බලන්න? සර් තමරක්කයි මයික් කැමරා ඔෆ් කරන් ඉන්නවා. කැමරා ඕෆ් කරන් පෙන්නන්න එපා මට පේන්නේ නැහැ. පවනිගේ පොත අනිත් පැත්ත හරවලා පෙන්නන්න. මට පේන්නේ අනිත් පැත්තට. උඩයට මාරු කරලා පෙන්නන්න එපා. මට පේන්නේ අයිත් උඩයට මාරු කරලාද කොහෙද පෙන්නන්නේ පවනි. මටත් අනිත් පැත්ත හැරෙන්න ඕන ඕව බලන්න. හරි පවනිගේ හරි. පවනිගේ හරි පුතේ. රයිට්. පසින්දි කො බලන්න පසින්දි තව ටිකක් කිට්ටු කරා. හරි අනිත් ටිකක් පෙන්නන්නකො පසින්දිගේ. සමාන්තරාශ්‍ර ටික රයිට්. ඉවරද දැන්? තව කාගේ බලන්න තියෙන්නේ? හරි. එහෙනම් ඔන්න මං හැමෝගෙම වගේ බැලුවා. එහෙම මොකක් හරි සැකයක් තියෙනම් පන්ති අවසානයේදී අහන්න. මොකද සෑහෙන කාලයක් ගියා මේක බලන්න. ඔයාලට තේරෙනවා. නැත්තම් අපේ පාඩම සාර්ථක වෙන්නේ නැහැ මේ එකිනෙකට බැලුවේ නැත්තම්. හැමෝම දැන් තුන්වෙනි ප්‍රශ්නය කරන්න ගන්න. ඔය රූප සටහන ඕගොල්ලෝගේ පොතේ අඳින්න ඕන ළමයි. ඇඳලා හොඳට කියවන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. දැන් පටන් ගන්න. තුන්වෙනි එක කරන්න ගන්න. ඒක පොතේ අඳින්න ඕනේද? අනිවාර්යෙන් අඳින්න ඕන. තුන්වෙනි එක කරන්න. අඳින්න බෑ. අඳින්න බැරි නම් මම පන්තියෙන් අයින් කරනවා. බැහැයි කියන අය පන්තියේ තියාගන්න නැහැ. ඉන්න පුළුවන් සර්. වැඩ කරන්න බැරි නම් මම තියාගන්න නැහැ පන්තියේ. කියන දේ කරන්න ඕන. හරිද? කවුරුවත් නෑ බෑ ගන්න බෑ. හරි. දැන් පටන් ගන්න. කීයද සර්? ඔය තිනුලගේ අවධානය නෑ හැමතිස්සෙම කීයද අහන්න එපා. පන් ප්‍රශ්නේ කියලා තියෙන එක සරයක් අහන් ඉන්න ඕන. දැන් ඔය වැඩක් කිව්වහම මේ වැඩේ කරන්නේ නෑ. ළඟ කවුරු හරි ඉන්නවනම් ඔළුව හිල්ලෙන්න එකක් යන්නත් කමක් නෑ. හරිද? උගන්නන දේ අහන් ඉන්නවා. තුන්වෙනි ප්‍රශ්නේ කරන්න කිව්වේ. ඉක්මනට ඔක ඇඳලා කරන්න. පුතාලා හැමෝම හොඳට කියවන්න ඕක. හොඳට කියවලා බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා.
ළමයි ඔයගොල්ලෝ මේක පාට කරනවද හරියට? ඉවරයි සර්. පාට කරාද පුතේ? ආ සර්. ඉදුවර පාට කරාද මේක? ඕ. හරි. නිවැරදිව පාට වෙන්න ඕන. සර් පාට කරන්නත් ඕනද? ඔවුනේ කියලානේ තියෙන්නේ වර්ණ යොදා පාට කරන්න කියලා. කියෙව්වේ නැද්ද? ප්‍රශ්නේ තියෙන වර්ණ යොදා පාට කරන්න කියලා. හරි සර්. හරි. මේ චමල්ෂ ඉන්නෝ නේද පන්තියේ? චමල්ෂ මේ රොම්බසය ලියලා තියෙනවා වැරදි. හොඳේ මම දැන් ටිකක් බැලුවා. ඔය චමල්ෂ රොම්බසය නෙවෙයි ලියලා තියෙන්නේ රොම්පතය කියලා ලියලා තියෙනවා. මෙන්න මෙහෙම චමල්ෂ ලියලා තියෙනවා. රොම්පතය. බලන්න ලියන බොරු. එහෙම ගාව ගන්නල නෑ. රොම්පතය කියලා එකක් නෑ බොල. රොම්බසය. කරුණා කරලා හදාගන්න පුතා. රොම්බසය. ඕනම එන්න ඕන. සර් මේ ඔය කියන් දිනුල. සර් මං එව්වා. මං කරා. රයිට්. මම බලන්න. සර් බලන්න. සර් මෙන්න මේ. සර් මම එව්වා. සර් මේ. සර් මේ ආ. බලන්න. හරි. පේනවා මට ලස්සනයි. මෙන්න මේ. සර් මේ තිනුලගේ එකත් බලන්න. දිනුලා එක දැක්ක මං හොඳයි. සර් මේ ඉන්දු වර්ග එකක් බලන්න. හරි හොඳයි. දැක්කා. පාට කරලා තියෙන කැතයි ඒ උනාට නේ. මේ ළමයි පාට කරන්න දන්නේ නැහැ හරියට. හරි. ඔන්න සෙනුත් ගෙනල් ලස්සනට පාට කරලා තියෙනවා. right good. ආම සර්. හොඳයි ඒ උනාට අරහෙට මෙහෙට පාට කරලා තියෙන කම්මැලි කමට නේ. සර් මම ඊය හැටි. හොඳයි හොඳයි. සර් නිත්මිගේ හොඳයි ලස්සනයි. ගිම්මාන කම්මැලි කමට ඔන්න පාට පෑන් වලින් පාට කරලා නේ කමන්නේ. සර් සර් ඔව් කියන්න. නවින්දුගේ සර් මම හොඳයිනේ. ඊයා. ඔව් මේ නවිදු. නවිදු සෙනුත්ගේ මම බැලුවා හරි. නවිදුගේ හොඳයි ලස්සනයි. මෙනුදිගේ හොඳයි. මෙනුදිගේ හොඳයි.
සර් මගෙත් බලන්නකෝ. නවිදුගේ බැලුවා හොඳයි. සර් සදෙව්ගෙත් බලන්නකෝ. මට පාට පැන්සල් නැති නිසා පෑන් වලින් පාට කරේ. හරි හරි. සර් සදෙව් දීපකගේ බලන්නකෝ. හරි. සෙනුලිගේ, සිනුරගේ, මිනූෂගේ හරි. right. මේ ගැටලුවක් නැහැ පාට කරගන්න කාටත් පුළුවන්. දෙන බලන්නකෝ. හරි. සර් මගෙන් බලන්නකෝ. සර් මගෙන් සර් පවණි කතාහඬ දෝංකාර දෙනවා. ඒ කියන්නේ පවණි නිකන් නේ එකෝ මයික් දාලා වගේ කතා කරන්නේ. පවණි කතා කරාම අපිත් හෙල්ලිලා යනවා. සර් මගේ එකත් බලන්නකෝ. කවුද අනේ කෑ සර් ගහන්නේ? මම මෙවෙයි. සර් මගේ එකත් බලන්නකෝ. සෙනුරිගේ හරි. සර් මගේ එක බලන්නකෝ. සෙනුරිගේ මගේ හරි. එක බැලුවනේ. ඔන්න සර් මම දැන් මගේ එකත් බලන්න. මගේ එකත් බලන්නකෝ සර් මම දැන් මගේ එක බලන්න. හරි. කෑ ගහන නිසා මයික් ටික ඔෆ් කරා. ඔයාලා ඔහොම ඉඳන් පෙන්නන්න. එක සැරයක් පෙන්නුවාම ඇති මට පේනවා. හරිද? බොරුවට කෑ ගහන්න එපා. හරිද? right. ඕක පාට කරන්න විතරයි කිව්වේ මහා වැඩක් කිව්වේ නෑ. දෙවුමිගේ හරි. අපි ළමයි පාඩමේ වැඩ උතනින් අවසන් වෙනවා. ඔයාලට ටියුට් එකක් දෙන්නම්. ඊළඟට පේපර් එකකුත් දෙන්නම් ශෂිනිගේ හරි. ගෙදරදි කරන්න. ඔයාලට දැන් රට ලොක්ඩවුන් කරලා තියෙන නිසා ටියුට් ටික ගන්න විදියක් නැහැ. මේකට වෙන ටියුට් එකක් තියෙනවා ළමයි. හරිද? ලොක්ඩවුන් එක අයින් කරාට පස්සේ හිමින්සරේ ඇවිල්ලා පන්තියට ටියුට් එක අරගන්න. බෝපිටියේ ළමයිට නම් ගැටලුවක් නැහැ ගිහිල්ලා අරගන්න පුළුවන් වෙයි. අකුරැස්සේ ළමයිටයි මොදුව ළමයිටයි ගැටලු තියෙන්නේ. අවශ්‍යයි ඉන්නවනම් WhatsApp කරලා දෙන්නම්. මම ඒකට මැසේජ් එකකුත් දාලා ඇත්තේ. කොහොමද 14න් පස්සේ තමයි එහෙමනොත් ටියුට් ටික ගන්න වෙන්නේ. මොකද ටියුට් ටික print කරලා තියෙන නිසා ඒක අපරාධේ ළමයි ටියුට් ටික අරගෙන කරන්න ඕන. හරිද? ඒක නිසා හැමෝම පාඩම දියුණුවාට කමන්නේ ටියුට් ටික අරගෙන කළා නැවත මතක් වෙනවා. එතකොට මට කළා WhatsApp කරන්න. හරිද? right. එහෙනම් ළමයි ඔය පාඩමේ වැඩ ඔතනින් අවසන් වෙනවා. අපි ඊළඟට 13 වෙනි පාඩමට තමයි යන්න තියෙන්නේ. ක්ලාස් එක ඉවර නෑ. ලියා ගන්න මාතෘකාව 13 වෙනි පාඩම දශම. 13 වෙනි පාඩම දශම. හරිද? right. දශම සංඛ්‍යාවක් ළමයි අපි හඳුන්වන්න යන්නේ. හරි. එහෙනම් අනුමාතෘකාව ලියන්න ළමයි දශම හැඳින්වීම. දශම හැඳින්වීම. දශම හැඳින්වීම අනුමාතෘකාව. right. දශමයට වැඩේ කරන්න ඕන කියලා තියෙන දශමයට. දශම කියන්නේ ළමයි මේ ටිකක් කුඩා ඒකකයක්නේ. දශම සංඛ්‍යා. එතකොට අපි භාවිතා කරන සංඛ්‍යා වර්ග තියෙනවා පූර්ණ සංඛ්‍යා. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. ඊළඟට දශම සංඛ්‍යා තියෙනවා භාග සංඛ්‍යා තියෙනවා. භාගත් උගන්වලා තියෙන්නේ. අද ඉගෙන ගන්න තියෙනවා 3 වෙනි වර්ගය දශම සංඛ්‍යා. හරි. ඔන්න එහෙනම් පළවෙනියටම ළමයි දශම සංඛ්‍යාවක් කොහොමද එන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ. අපි යම් කිසි රූපයක් බලන්නකෝ බෙදනවා සමාන කොටස් 10කට. කීයකටද බෙදන්නේ? 10කට. ඕක සමාන කොටස් 10කට බෙදලා මම ඒකෙන් පාට කරනව එකක්. මම මේ රූප සටහන චුට්ටක් පොඩි කරලා දෙන්නම් ළමයි. නැත්නම් ඔයගොල්ලෝ අඳින්න ගියාම පටල වෙනවා. පාට ලේසි විදියකට ඇදලා දෙන්නම්. මෙහෙම අඳිමු.
හරි. 1 2 3 4 5 6 7 8 9 10. ඔය තියෙන සමාන කොටස් 10කට බෙදලා. ඔන්න ඔය 10න් මම එකක් පාට කරනවා. දැන් කියන්න ළමයි මේ පාට කරපු කොටස කියන්නේ කොහොමද? ඔයාලා දන්නව මේක ඉගෙනගෙන තියෙනවා. අපි කියන එකට 10න් 1යි කියලා. 10න් 1යි. මෙන්න මේ 10න් 1 කියන භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කරොත් මම මෙයා දශම සංඛ්‍යාවක් කරන්න යන්නේ. දශම සංඛ්‍යාවක් කරමු. දශම සංඛ්‍යාවක් කරාම 10න් 1 ලියන්න පුළුවන් ළමයි 0.1 කියලා. අන්න බලන්න. එහෙනම් 10න් 1 කියන්නේ 0.1ට. ඔයගොල්ලෝ මේක මීට පෙර ඉගෙනගෙන තියෙනවා. හරිද? 10න් 1 කියන්නේ ළමයි 0.1ට. එහෙනම් කියන්න බලන්න ළමයි 10න් 7 කොහොමද ලියන්නේ? 0.7. ඊළඟට ළමයි කියන්න බලන්න 10න් 3 කොහොමද ලියන්නේ? 0.3 තුන්වෙනි එක 10න් 9 ලියන්නේ කොහොමද? 0.9 right. දැන් අහගන්න. මෙන්න මේ අපි ලියලා තියෙන දශම සංඛ්‍යා ටික සහ භාග සංඛ්‍යා. ඔන්න ඔය ලියලා තියෙන නෝට් එක ඕගොල්ලෝ දැන් පිළිවෙලට පැහැදිලිව ලියා ගන්න ඕන. මුලින්ම කරන්න තියෙන්නේ දශම හැඳින්වීම කියලා මේක අඳින්න ඕන. ඇඳලා 10න් 1 දශම සංඛ්‍යාවක් කරමු කියලා මේක ලියන්න ඕන. ඊට පස්සේ තමයි දරුවනේ මේ උදාහරණ තුන ලියා ගන්න ඕන. රයිට් පටන් ගමු. මේක ලියලා මේක වෙනවම කොටු කරගන්න. මම ක්ලාස් එකේ ඉවරනාම ටියුට් ටික දාන්නම්. ශෂිනීනේ රයිට්. ක්ලාස් එකේ ඉවරනාම ටියුට් ටික දාන්නම් ශෂිනීට ගැටලුවක් නැහැ. පැයකින් දෙකකින් විතර එවන්නම්. ඊළඟට ඔයාලගේ පේපර් එකත් මම එවන්නම්. ඒ සේරම කරලා ලබන සතියේ පන්තියට එන්නකො එතකොට හරි. දශම හැඳින්වීම කියලා මේක ලියා ගන්න. 10න් 1 දශම සංඛ්‍යාවක් කරමු කියලා මේක ලියලා කොටු කරගන්න. ඊට පස්සේ පුතාලා මේ උදාහරණ 3 තියාගන්න.
හරිද? ඉවරද ළමයි? ඔව් සර් ඉවරයි. නෑ සර්. ඉවරයි සර්. ඉක්මන් කරා. ඉවරයි සර්. හරි. ඉවරයි. ඉවර නෑ සර්. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ළමයි මම අද පන්තිය ඔතනින් නවත්තනවා. හරිද? අපි ලබන සතියේ ඔය පාඩමේ ඉතුරු ටික කරනවා. අද චුට්ටක් වෙලා අතනින් ඉවර කරනවා පන්තිය. ලබන සතිය අපි දශම පාඩමේ ඉතුරු ටික සම්පූර්ණ කරගමු. ඔයාලට මම අද ටියුට් එක දාන්නම් හැමෝටම. අපි අද කරපු පාඩමෙන් ටියුට් එක කරලා වැඩ ටික ඉවර කරන්න. ඉවර කළා මට WhatsApp කරන්න. හරි නේද? right. ටියුට් එක නොදීපු අය ඉන්නව නම් ඒක මම එවන්නම්. ඔයාලට මොනවා හරි අහන්න තියෙනම් ඉක්මනින් අහන්න. සර් මට ටියුට් එක දාන්නකෝ. කාටත් දානවා. සර් මට ටියුට් එක දාන්නකෝ. කාටත් ටියුට් එක එවනවා. කෑ ගහන්න එපා. හරිද? වෙන දෙයක් තියෙනම් අහන්නකෝ පුතාලා. සර් වීඩියෝ එක දාන්න පුළුවන්ද? සර් අද වීඩියෝ එක දාන්න පුළුවන්ද? පුළුවන්. සර් රජ පාඩම තේරුණා. හරි. ගිය සතියේ රෙකෝඩින් එක දෙන්නම්. සර් ටියුට් එක තැපැලෙන් එවන්නේ. ඔයාලා WhatsApp එකෙන් ඉවලා ටියුට් එක දරාස්යෙන් ගන්න ඕනේ. අරගන්න. දැනට මම අවශ්‍ය ටික විතරක් එවන්නම්. ටියුට් එකේ අවශ්‍ය ටික විතරක් ඔයාලට එවන්නම්. ඉතුරු ටික ඕගොල්ලෝ ඊළඟ මොහොතක ගන්න පුළුවන් දවසක ඇවිල්ලා ගන්න. හරි නේද? එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.